right සුබ උදෑසනක් හැමෝටම ආයුබෝවන් කතා කරන්න ඕගොල්ලෝ අද අපි ඕගොල්ලෝගේ 2023 තියරි ගවේෂණයේ අලුත්ම තැනකට එන්න හදන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා අපි ෆිසිකල් ක්ලාස් වල වෙන පාඩමක් කරා ඔටෝමොබයිල් තියරි ක්ලාස් ඊට පස්සේ ඔන්ලයින් ක්‍රමයට ආවට පස්සේ අපි සිලබස් එකේ පිළිවෙලම කරගෙන යන්න පටන් ගත්තා ඉතිහාසික කොටස සහ ඉංජිනේරු තාක්ෂණ වේදේ කොහොමද වැදගත් උනේ කියන එක කතා කරා ඒ වගේ මේ කොටසේ තිබිච්ච විභාග ප්‍රශ්න යම් යම් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරා ඔයගොල්ලෝ පැවරුමක් ලබා දුන්නා මට ඒ පැවරුම දැන් ලැබෙන්න ඕනේ මේ වෙනකොට කීප දෙනෙක් එවලා තිබ්බා ඒකත් එක්කම අද අපි ඔයගොල්ලොත් එක්ක පටන් ගන්න යනවා විශේෂයෙන් මතක තියාගන්න ඉතා වැදගත් කොටසක් ඉංජිනේරු ඇඳීම ඔයගොල්ලෝ මතක තියාගන්න විශේෂයෙන්ම දැන් ඔයගොල්ලෝත් එක්ක මේ කතා බහ කරනකොට කියන්න ඕන කාරණයක් තමයි ඊයේ පෙරේදා ඉඳන් සහ මේ පහුගිය කාලවකවානුවත් පුරාවටම මාත් එක්ක සංවාදයට ආපු ගොඩාක් මැක්ස් කරන අය විශේෂයෙන්ම NDT TTI වගේ ආයතනවල ඒ වගේම තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන අය අපිත් එක්ක තර්ක කරන්න ආව අනාගතයේ දවසක අපිට මොනවද වෙන්නේ සර් මේ ටෙක්නොලොජි এডুকেෂන් එකත් එක්ක ඔයගොල්ලන්ට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා ඒ බලපෑම තමයි පුතේ ඕගොල්ලෝගේ උපාධිධාරීන් එළියට යනකොට ඒගොල්ලන්ට තියෙන තැන වෙනුවට ඕගොල්ලන්ට තමයි තැන ලැබෙන්නේ යන්නේ. ඒ කියන්නේ ලොකු වෙනසක් අපි ලංකාව ඇතුළේ සහ ලෝකයේ ඇතුළේම බලාපොරොත්තු වෙන මේ තාක්ෂණික අධ්‍යාපනයත් එක්ක. ඒකට සරලම උදාහරණයක් තමයි මේ ඉංජිනේරු ඇඳීම පාඩම. හොඳට මතක තියාගන්න මැක්ස් කරපු ළමෙක් පළවෙනි අවුරුද්දේ යුනිවර්සිටි එකට ගිහිල්ලා ඉගෙන ගන්න පාඩමක් තමයි දැන් ඔයගොල්ලෝ උගන්වන්නේ ඉංජිනේරු ඇඳීම. එතකොට A level කරන කාලය තුලදී සාමාන්‍යයෙන් මැස් කරන ළමෙක් අනුකලනය අවකලනය වගේ අපිට වැදගත්කමක් නැති. මොකද අපිත් ඉගෙනගෙන තියෙනවා. ඒවා අපි පාවිච්චි කරපු තැනක් හොයාගන්නත් නැහැ. ඒ වගේ තැනක් ඒවා ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න. සමහර දේවල් ඇත්තටම ප්‍රායෝගික දේවල් අපේ ජීවිතේට වැදගත් වෙන දේවල් අපි මේ පාඩම ඇතුළට කරලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න දැන් අපි හදන්නේ මේ හාල් කෑල්ලක් නිර්මාණය කරන්න නෙමෙයි. අපි හදන්නේ රටට ඉංජිනේරු වෘත්තිකයෙක් බිහි කරන්න. ඒ වගේම අභියෝගාත්මක ඉංජිනේරු වෘත්තිකයෙක් අලුතෙන් හිතන ඉංජිනේරු වෘත්තිකයෙක් බිහි කරන්න. ඒක නිසා මතක තියාගන්න මෙන්න මේ වෘත්තිකයක් ඇතුලේ වගකීමක් තියෙන, කැපවීමක් තියෙන, යම්කිසි සංයමයක් තියෙන, විනයක් තියෙන පුද්ගලික කොටසක් තමයි හදන්නේ. ඉතින් ඒ වගකීම, විනය, කැපවීම දෙන්න බැරි නම් කරුණාකර පුතේ පළවෙනි අවවාදයෙන් තාක්ෂණ වේදේ හදාගන්න එක නවත්තලා ඉන්න. මං ගාවට එන්නත් එපා. ඕනතරම් වටේ මේ දවස්වල නොමිලේ උගන්නන අය ඉන්නවා. යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. hello බුක් කරේ නැහැ ආපහු එන්න මම මැසේජ් එකක් දාන්න ෆෝන් කරලා right ඒක නිසා කියන්න ඕන කාරණේ තමයි දැන් කියාගෙන හිටියේ හරිද විශේෂයෙන්ම මේ අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා කිසිම දේවල් කරන්න දැන් බලන්න මේ ASCII කෝල් කරනවා සර් මට එන්න බෑ හරිද මට එන්න බෑ මේවා වගකීම් සහිත පුද්ගලයෙක් විතර ඔයගොල්ලෝ දැන් මින් පස්සේ ලින්ක් දාන්න නෑ පුතේ ඒක හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ දැන් මේ මාස ගාණක් කඩ කිව්වා සමහරට මාසෙකට වැඩි right වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න කියලා කිව්වා වෙබ්සයිට් එකේ ඔයගොල්ලෝ සියලු process හදලා තියෙනවා ඒ process එක හරහා යන්න මොකද ඒකට අනුගත වෙන්න බැරි අපි කියන දේ අහන්න බැරි මිනිස්සු අපිට ඕනේ නැහැ තරහ වුණත් කරන්න දෙයක් නැහැ මොකද විනයක් ඇතුව යන ගමනක් තියෙන මේක ඒ විනය නැති වුණොත් එහෙම ප්‍රතිඵල නැති වෙයි අපි ගිය අවුරුද්දේ යම් කිසි ප්‍රතිඵල සංඛ්‍යාවක් පැහැදිලි ලෙස අරගෙන ආවා ඒ අරගෙන ආවේ අපේ විනය ඇතුලේ හිටපු අය විතරයි ඒක නිසා කරුණාකරලා මේ නිකන් අර වැස්සට
ඉගෙන ගන්න යනවා නිකන් මං ප්‍රතිඵල නැකන් යනවා එහෙම නිකන් අරමුණක් නැති පිළිවෙලක් නැති කිසිම මිනිහෙක් මේ පාඩමට එකතු වෙන්න එපා. හරිද? මොකද O level කරා වගේ නෙමෙයි A level කරන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ මේක අවුරුදු දෙකක් කරලා ඉවරලා විභාගයට දීුවට පස්සේ අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ අපිට මොකද්ද උනේ කියන එක. ඒක නිසා පළවෙනි කාරණාව තමයි මේ ඕදන් ටික. හරිද? මේ ඕදන් ටික අනිවාර්යෙන් පිළිපදින්න වෙයි. ඒක නිසා ලබන සතියේ ඉඳලා ඔයගොල්ලන්ට සයිට් එක හරහා එන්න වෙයි. ඒ සඳහා අවශ්‍ය දේවල් ටික රමේෂ් ඉන්නවා. කතා කරන රමේෂ්ට වික්‍රලි සයිට් එකේ ඔයගොල්ලෝගේ පේමන්ට් ස්ලිප් තියෙන ඒවා අප්ලෝඩ් කරගන්න විදිය ඒ ඔක්කොම ගැන කතා කරලා වැඩේ කරන්න. අනිත් එක මම ඔයගොල්ලන්ට මගේ පහසුකම දුන්නා දිගට. මොකද්ද? මිස් වෙච්ච ක්ලාස් සියලු දේවල් වල වීඩියෝස් ලබා දුන්නා. එහෙම ලැබිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මට පැහැදිලිව ඊමේල් ලිපින එවන්න විස්තරෙත් එක්ක. සර් මට මෙන්න මේ පාඩම මේ ටික ලැබුණේ නැහැ කරගන්න බැරුණා. ඒක නිසා මට මේ ටික හදා ගන්න. මොකද අපේ එක ලකුණ දශම එකක ප්‍රමාණය මුළු ජීවිතේම වෙනස් කරනවා. රයිට් ඒ වගේම තමයි අපිට විෂය නිර්දේශයක් තියෙනවා. මේ විෂය නිර්දේශය මේ වගේ නාම. ඒ විෂය නිර්දේශය එළියෙන් අපිට ඕන තරම් ප්‍රශ්න අහනවා. ඒක නිසා ඉංජිනේරු තාක්ෂණ වේදයේ සහ ටෙක්නොලොජි කරන ශිෂ්‍යයෙක් විදිහට මේ විෂය නිර්දේශයෙන් ෆ්‍රේම් එකෙන් පරිබාහිරව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කියවන්න සිද්ධ වෙනවා ගොඩක් දේවල්. ඒක සඳහා තමයි ඔයගොල්ලන්ට හදලා දීලා තියෙන්නේ. දැන් Google Classroom එක කියන ලයිබ්‍රරි එකක් තියෙනවා. මම දන්නේ නැහැ කී දෙනෙක් දන්නවද මේක කොච්චර දවසක් මම කිව්වද සමහරට කිසිම උවමනාවක් නැහැ ඒක ඇක්සස් එක ලබා ගන්නවා. right? නමුත් මාත් එක්ක ඉන්න අය ඔය වටේ ඉන්න හාල් කැලි වගේ නෙමෙයි මාත් එක්ක ඉන්න අයට යම් කිසි පිළිවෙලකට වැඩ කරගෙන යන්න වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිඵල ඉලක්කගත කරගෙන. right යන්න වෙනවා. ඔයගොල්ලෝ මතක ඇති මේ අපි මේ අවසාන අවුරුද්දේ ගාල්ලේ ආසන්න ප්‍රතිඵල 4ක් අරගෙන ආවා උඩින්. district rank එකේ 14 24 25 26 ඒ තුනයි අනිත් සියලු දෙනාටම රෑන්ක් වලට ඒ තුනේව තිබ්බේ නැහැ ETA හරිද ඒ වගේම තමයි අයිලන්ඩ් ප්‍රතිඵල දෙකක් ගෙනාවා අයිලන්ඩ් 14 36 ඒ තුනයි රයිට් සමහර ඒවා මගේ ඔන්ලයින් ප්‍රතිඵල හරිද ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලේ සැලකුණු ප්‍රතිඵල ප්‍රමාණය මැචොරිටි එක අපි තියාගත්තා. ඒ කියන්නේ මොකද්ද? බෙදීම විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාවක් ඇතුළු කරේ අපේ පාඨමාලාවෙන් ෆේල් වෙච්ච අයත් හිටියා අතර. කියන දේ අහන්න නැති කාලකන්ණි. ඒක නිසා ඕගොල්ලන්ට කාලකන්ණියක් වෙන නෙමෙයි කියන්නේ යම් කිසි ගමනක් යන්න. ලංකාවේ හොඳට ඇනලයිස් රිපෝට් එකක් අරගෙන බලන්න. ඒ කීයක් තියනවද ET කියන සබ්ජෙක්ට් එකට. මේක ලේසි සබ්ජෙක්ට් එකක් කියලා කවුරු හරි කියනවා. ඇටි කියනවා. ඔව් ඇත්ත. ලේසි තමයි. ඕගොල්ලෝ ප්‍රතිඵල ගන්න යනවා. ඒක නිසා මතක තියාගන්න අපි දැන් අද මේ පටන් ගන්න යන්නේ ඉංජිනේරු වෘත්තිකයන් නිර්මාණය කිරීමේ පළවෙනි පියවර ඉංජිනේරු ඇඳීම සාමාන්‍ය විශ්වවිද්‍යාලෙදි තමයි මේක ඉගෙන ගන්න හම්බෙන්නේ මැත්ස් කරපු ශිෂ්‍යයෙකුට. ඔයගොල්ලෝ දන්නවා මටත් එක මම තව උදාහරණයක් කියන්නම් ඔයගොල්ලෝගේ ඔළුව හැදෙන්න ඕන ඉස්සෙල්ලාම. දැන් මාත් එක්ක ඉන්න SFT කරන ගුරුවරු කීප දෙනෙක්. ඒ අතර එක ගුරුවරයෙක් සර් මම NDT කරලා ආවේ මම TTI එකේ මගේ යාළුවෝ ඉන්නවා. සර් ඔයාගේ සිලබස් එක බැලුවට පස්සේ මාර දේවල් නේ සර් මේකේ තියෙන්නේ. අපිවත් මේවා ඉගෙනගෙන නැහැ නේ. මේවා හරි වටිනවනේ සර්. ඔව් ළමයිට තේරෙන්නේ නැහැ මේක. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා මතක තියාගන්න ඕගොල්ලෝ අලුත් ශිෂ්‍ය ප්‍රජාවක් විදිහට 2023 කණ්ඩායම එකතු වෙන්නේ. දැන් මේකට එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ. පරණ අය කීප දෙනෙකුත් එකතු වෙයි. මොකද ඒගොල්ලෝගේ ඩ්‍රොයින් පාඩම නිවැරදිව හදාගන්න. ඒක නිසා දැන් අද අපි මේ සියලු කාරණාත් එක්ක ඕගොල්ලොත් එක්ක කතා කරන්න පටන් ගන්නේ අතිශය වැදගත්. විභාගෙදී අනිවාර්ය ප්‍රශ්නයක්. මොකද්ද? ඉංජිනේරු ඇඳීම. right? අපි ඉස්සර බලමු මොකද්ද ඉංජිනේරු ඇඳීම කියන්නේ. එහෙනම් මෙතන ඉඳන් අපි ඩ්‍රොයින් කියන පාඩම පටන් ගන්නවා. චිත්‍ර ඇඳීම. මොන වගේ චිත්‍රද අඳින්නේ? ඉස්සර බලන්න වෙනවා අපිට. ඉංජිනේරින් ඩ්‍රොයින්. right. මාතෘකාව ලියා ගන්නකො ඉංජිනේරු ඇඳීම කියලා. ඉංජිනේරු ඇඳීම. ඔයගොල්ලන්ට අලුත් පොතක් කියනවා ගන්න කියලා කිව්වා ඒකත් අරගෙන සම්බන්ධ වෙන්න. right. ඉස්සෙල්ලාම බලමු පුතේ මේ ඉංජිනේරු ඇඳීම කියන එක අපි drawing කිව්වම චිත්‍ර අඳිනවා කියන එක නේද? right. දැන් අපි චිත්‍ර අඳිනකොට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි free hand drawing. නිදහස් අතින් චිත්‍ර අඳින්න. දැන් ඔයගොල්ලන්ට ඕනම ආකාර චිත්‍රයක් අඳින්න පුළුවන්.
පැන්සලක් ගත්තා ඇඳගෙන ගියා ලස්සන චිත්‍රයක් මතුනේ. එක ක්‍රමවේද තියෙනවා මේ චිත්‍රවල විවිධ වර්ණවත් බව මතු කරන්න පැන්සල පාවිච්චි කරන විදිය ක්‍රම ශිල්ප අරවම තියෙනවා. ඒ වගේම තමයි ජ්‍යාමිතික උපකරණ පාවිච්චි කරලා අපි චිත්‍ර අඳිනවා. ජියොමෙට්‍රිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ජ්‍යාමිතික උපකරණ මොනවද? විවිධ චතුරස්‍ර, අඩි රූලර්, ඩ්‍රොයිං බෝඩ් එක, ටී රූලර් වගේ දේවල් පාවිච්චි කරලා අපි අඳිනවා. තාම ඒවා දන්නේ නැහැ මොකක්වත්. රයිට් කොහොම වුණත් ඇයි අපි ඩ්‍රොයින් එකක් අඳින්නේ? දැන් විශේෂයෙන්ම අපි ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන ශිෂ්‍යයන් විදියට ඉංජිනේරු හැදීම ගැන කතා කරන්න නම් විශේෂ හේතු කාරණා රාශියක් තියෙනවා. එකක් පළවෙනි කාරණය තමයි අපි මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විවිධ ආකාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඉතින් මේ භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඒ භාණ්ඩවල විවිධ කොටස් යම් කිසි පිළිවෙලකට නිෂ්පාදනය කරන්න ඕනේ. සමහර වෙලාවට නිෂ්පාදකයා ඉන්නේ ලංකාවේ, නිර්මාණ ශිල්පියා ඉන්නේ ඉන්දියාවේ. සමහර ලංකාවේ ඉන්නවා මොකද නිර්මාණ ශිල්පියා චීනේ තමයි නිෂ්පාදකයා. එතකොට මේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී දැන් මගේ හිතේ උපදින සංකල්පයක් භාණ්ඩයක් වලට පරිවර්තනය කරන්න නම් අනිවාර්යෙන් සලස්මක් තියෙන්න ඕනේ. right? ඒ සලස්මක් නැතුව ඊට පස්සේ අපිට මේ නිෂ්පාදනය කරන්න බෑ. සරල උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. මම හදන්න පටන් ගන්නවා වාහනයක්. මේ වාහනේ එන්ජින් එකේ පොඩි කොටසක් මට සිද්ධ වෙනවා චීනයේ සමාගමකට දීලා නිර්මාණය කරගන්න. මම කෝල් කරලා එයාට කියනවා මට මෙන්න මේකේ ප්‍රමාණය මෙච්චරයි, මේකේ විශ්කම්භය මෙච්චරයි, මේකේ දැඩි පහක් තියෙන්න ඕනේ, මේක හැදිලා තියෙන්නේ වාහනය වලින් කියලා මම එයාට පණිවිඩයක් දෙනවා මට මේක හදලා එවන්න කියලා. එයා හදලා එවයි. හැබැයි ඒ භාණ්ඩයෙන් මට ප්‍රයෝජනයක් ගන්න බෑ. right? ඒක නිසා විශේෂයෙන්ම ඉංජිනේරු ඇඳීම කියලා කියන්නේ නිෂ්පාදකයා සහ සැලසුම් ශිල්පියා අතර සිදු කරන අදහස් හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක්. දැන් මේ අදහස් හුවමාරු කර ගැනීම කියන්නේ දැන් මගේ හිත ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ගොඩනැගෙන යම් කිසි සංකල්පයක් නිෂ්පාදකයා වෙත නිවැරදිව ලබා දීමේ ක්‍රමවේදයට අපි කියනවා ඉංජිනේරු ඇඳීම කියලා. එහෙම නැත්නම් ඩ්‍රොවින් කියලා. මෙන්න මේ ඩ්‍රොවින් මම සහ ඔබ අතර සිද්ධ වෙන්න පුළුවන්. මම සහ ඉන්දියාව කෙනෙක් අතර සිද්ධ වෙන්න පුළුවන්. මම සහ චීනයේ ඉන්න කෙනෙක් අතර වෙන්න පුළුවන්. මම සහ ඇමරිකාවේ ඉන්න කෙනෙක් අතර වෙන්න පුළුවන්. දැන් මේ කොයි ස්ථානයේ සිද්ධ වුණත් මේකට යම් කිසි සාමුද්‍යයක් තියෙනවනේ. ඒකට හේතුව ලංකාවේ ඉන්නවටත් ඉන්දියාවේ ඉන්න වෙන කෙනෙකුටත් චීනයේ ඉන්න වෙන කෙනෙකුටත් එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්න කෙනෙකුටත් මේ ඩ්‍රොවින් එක අඳුර ගැනීමේ හැකියාව, කියවීමේ හැකියාව තියෙනවා. අපි මේ සඳහා යම් කිසි නීති රීති පද්ධතියක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි දන්නවා ලැන්ග්වේජ් එකක් භාෂාවක් කිව්වොත් අපි දන්නවා භාෂාවට තියෙන අක්ෂර තියෙනවනේ. භාෂාවට තියෙන මොනවද? ව්‍යාකරණ නීති රීති තියෙනවා. ඉංජිනේරු ඇඳීමත් ඒ වගේ. හරියට කිව්වොත් ඉංජිනේරු ඇඳීම යනවා භාෂා මාධ්‍යයක් මොනවද? අදහස් හුවමාරු කර ගැනීම සඳහා. එතකොට මේ භාෂා මාධ්‍ය මොනවද පාවිච්චි කරන අක්ෂර? ප්‍රධාන අක්ෂරය තමයි රේඛා. අපි චිත්‍ර නිර්මාණය කරන රේඛා වලින් ප්‍රධාන අක්ෂරය රේඛා. මේ රේඛා වලින් තමයි අපි පණිවිඩය දෙන්නේ. ඊළඟට අපි සංකේත පාවිච්චි කරනවා. ඊළඟට අපි ව්‍යාකරණ කියලා කියනවනේ භාෂාවේ. ඒ වගේ ඩ්‍රොයින් වලත් තියෙනවා යම් කිසි නීති රීති කීපයක්. ඒතර මෙන්න මේ භාෂා මාධ්‍ය හරියට ප්‍රගුණ කරලා නිවැරදිව තවත් කෙනෙකුට යම්කිසි භාණ්ඩයක් පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දීමේ ක්‍රම ශිල්පයට අපි කියනවා ඉංජිනේරු ඇඳීම කියලා දරුවනේ. හරිද? දැන් අපි මේ ඉංජිනේරු ඇඳීම විවිධ ශාස්ත්‍රයන් වල පාවිච්චි කරනවා. දැන් අපි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව කියන ඕනම ස්ථානයක අපිට ඩ්‍රොයින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා ගෙයක් හදන්න ගියාට පස්සේ අපි ඩ්‍රොයින් එකක් පාවිච්චි කරනවා. Hello? Oh. Mana? Right. දැන් මේ ඔය වගේ මැදින් කඩාපැනීම් සිද්ධ වුණාට පස්සේ කියන්න ඕන කතාව නැති වෙලා යනවා ඊට පස්සේ. ඒක නිසා ඔයගොල්ලොත් මතක තියාගන්න පැහැදිලිව අදාළ දේවල් ටික නිවැරදිව සැලසුම් කරගෙන කලින් ඉන්න.
කලින් ලෑස්ති වෙලා ඉන්න අතරමැදදී පණින්න යන්න ලෑස්ති වෙන්න එපා. right. හරි. දැන් අපි කීයේදී අවසාන වශයෙන් විවිධ ශේෂ්ත්‍රයන් වල අපි ඇඳීම් පාවිච්චි කරන බලන්න. ගොඩනැගිල්ලක් හදද්දී අපි plan එකක් හදිනවා. එතකොට අපි ඒක සිවිල් ඉංජිනේරු විද්‍යාව කියලා කියනවා. ගෙදර වයරින් එකක් කරද්දී සමහරවිට අපි වයරින් plan එකක් තියාගන්නවා. අපි ඒකට කියනවා විදුලි ඉංජිනේරු විද්‍යාවේදී යොදා ගන්න සලස්මක් කියලා. ඒ වගේම තමයි පරිගණකයක එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක සර්කිට් එක අපි ඩ්‍රොයින් එකක් විදිහට අඳිනවා සමහරවිට. අපි කියනවා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේදී අපි ඩ්‍රොයින් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව කියලා කියන මෙකැනිකල් ඉංජිනේරින් අපි වාහන හදන ඒවා කොටස් එකලස් කරන ඒවා වාහන නිෂ්පාදනය කරන වගේ අංශවලදී අපි පාවිච්චි කරන ඇඳීම් වලට කියනවා ඉංජිනේරින් එහෙම නැත්නම් මෙකැනිකල් ඩ්‍රොයින් යාන්ත්‍රික ඇඳීම කියලා. right ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට අපේ ගෙවල් වලට යම් භාණ්ඩ අරගෙන එනවා පුතේ. ෆෑන් එකක් ගේන්න පුළුවන්, බ්ලෙන්ඩර් එකක් ගේන්න පුළුවන්. මේ කොටස් ටික සමහරලාට ෆෑන් එක විදියට නේ, පෙති ටික වෙනමයි, මෝටරය වෙනමයි, කෑලි ටික වෙනමයි, බ්ලෙන්ඩරෙත් එහෙමයි. කෑලි ටික වෙනවා. ආවට පස්සේ මොකද කරන්න වෙන්නේ අපිට කියන්න. ආවට පස්සේ අපිට ඒ කෑලි ටික එකට එකතු කරලා හදා ගන්න වෙනවා. එතකොට ඒ එකතු කිරීම සඳහා අපි ඩ්‍රොයින් පාවිච්චි කරනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලාම බලමු ඩ්‍රොයින් කියන්නේ මොකක්ද? එතකොට මේ ඩ්‍රොයින් වල ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනද? තියෙන එක තියෙනවා. ඔයගොල්ලෝ මයික් ඔෆ් කරගන්න කරුණා කරලා. පොඩි ළමයි නෙමෙයි ඉන්නේ. හරිද? කරුණා කරලා තමන්ගේ මයික් එක සහ කැමරා එක පිළිබඳ අවධානයෙන් ඉන්න. ප්‍රශ්නයක් අහන්න ඕනුත් විතරයි ඕන් කරන්න පුළුවන්. අරෙන්ෙන් ඕන් කරලා ප්‍රශ්නකාරී තත්ත්වයන් නිර්මාණය කරන්න එපා. විනය නම් විනය. පන්ති කාමරේ නෙමෙයි ගෙදර ඉන්නේ දැන්. හරිද? තේරුණාද? ඒක මතක තියාගෙන වැඩ කරන්න. නැත්නම් මේක ඊට පස්සේ ගාල කෝට්ටියක් වගේ වෙනවා. ඔයාලට ප්‍රශ්නයක් අහන්න නම් හෑන්ඩ් රයිස් කරා. එහෙම නැත්නම් ඔයා ගෙලින් මයික් ඔන් කරලා ඇහුවා. එහෙම නැත්නම් ගෙදර බත් කන ඒවයි, සින්දු කියන ඒවයි, රේඩියෝ වල නේවා මේක ඇහන්න බෑ. right? පළවෙනි සහ අවසාන නිවේදනය කරන්නේ. තේරුණාද? අනුගත වෙන්න බැරි අය ඩිසේබල් එන්න එපා. හරිද? right. අපි බොහොම ආදරෙන් ළමයිත් එක්ක මේ වැඩ ටික කරගෙන යන්නේ. ඕගොල්ලෝගේ සියලු දේවල් විසඳගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ ඕගොල්ලෝගේ හොඳට. ඒ නිසා මේ දේවල් මතක තියාගෙන වැඩ කරනවා. හරිද? අවසාන ආපහු කියන්නේ නැහැ. හරිද? right. හරි අහගන්නකෝ දැන්. ඒතකොට ඉංජිනේරු ඇසීම ඕගොල්ලෝට මම කිව්වා විවිධ ශ්‍රේෂ්ඨයන් වල පාවිච්චි කරනවා. ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේදී, විදුලි ඉංජිනේරු විද්‍යාවේදී, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේදී, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී අපි ඩ්‍රොයින්ස් පාවිච්චි කරනවා. ඒතර ඩ්‍රොයින් කියලා කියන්නේ ලැන්ග්වේජ් එකක් කියලා කිව්වා. නේද? එතකොට දැන් මේ ඩ්‍රොයින් නිදහස් අතින් අඳින්නේ නැහැ කියලා කිව්වා අපි. ඒ සඳහා අපි පාවිච්චි කරන මොනවාද? ජ්‍යාමිතික උපකරණ, ජියොමෙට්‍රිකල් ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරනවා කියන එකත් කියුණා මේකත්. right ඒ වගේම තමයි මේකට යම්කිසි නීති රීති පද්ධතියක් තියෙන්න ඕන කියන එකක් කියුණා. ඒ වගේම තමයි අපි කිව්වා මේක ලැන්ග්වේජ් එකක්, භාෂාවක්. මේ භාෂාවට යම්කිසි සම්මුතියක් තියෙන්න ඕන කියලා. ගොඩක් දේවල් කිව්වා මේ අතරදී. right ඒක නිසා අපිට දැන් ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා මේකට පාවිච්චි කරන සම්මුතිය මොන වගේ ඒවද? පාවිච්චි කරන උපකරණ මොන වගේ ඒවද? නීති රීති මොන වගේ ඒවද කියලා පිළිවෙලට අඳුරගන්න. right හරි. එහෙමනම් අපි ඉස්සෙල්ලම පොඩි සටහනක් ලියා ගමු මේ විදිහට. අපි හැඳින්වීමක් අරගෙන පිළිවෙලට කොටස් වශයෙන් කරගෙන ඉස්සරහට යන්න. ලියා ගන්න මාතෘකාව ඉංජිනේරු ඇඳීම කියලා. ඒක සයන්ස් බුක් එකේ ලියන්න ඕනේ. ඔව්. ඔයගොල්ලෝ ඊළඟ සයන්ස් බුක් එකක් ගන්න කියලා ඒක ගන්න. සයන්ස් බුක් එක නැති අය එහෙම අවුලක් කරගන්න එපා. තියෙන පොතක අලුත් පොතක ඉංජිනේරු ඇඳීම කියලා මාතෘකාව ලියලා වැඩේ පටන් ගන්න. සයන්ස් බුක් එකක් ගන්න කියලා කිව්ව ඔයගොල්ලන්ට මොකටද? මේකට අත්‍යවශ්‍ය නැහැ, අවශ්‍ය වෙන නිසා.
යටින් ලියාගන්න මෙහෙම කාර්මික ඇඳීම යනු කාර්මික ඇඳීම යනු කාර්මික ඇඳීම යනු තාක්ෂණික සැලසුම් ශිල්පීන්ගේ ප්‍රධානම සංනිවේදන මාධ්‍යයයි. තාක්ෂණික සැලසුම් ශිල්පීන්ගේ ප්‍රධානම සංනිවේදන මාධ්‍යයයි. ප්‍රධානම සංනිවේදන මාධ්‍යයයි. යම් භාණ්ඩයක් නිපදවීම සඳහා පළමුව සැලැස්මක් සකස් කළ යුතුය. මෙලෙස සැලසුම් කරන ලද භාණ්ඩය බොහෝ අවස්ථාවන්වලදී නිෂ්පාදනය කරනු ලබන්නේ සැලසුම් කරන පුද්ගලයා නොවේ. මේ නිසා මෙලෙස සැලසුම් කරන ලද භාණ්ඩය කියන තැන ඉඳන් ආයි කියන්නේ. සැලසුම් කරන ලද භාණ්ඩය බොහෝ අවස්ථාවලදී නිෂ්පාදනය කරන්නේ සැලසුම් කරන පුද්ගලයා නොවේ. මේ අනුව සැලසුම් කරන ලද භාණ්ඩය පිළිබඳ පැහැදිලි තොරතුරු නිෂ්පාදකයා වෙත සැපයිය යුතුය. මේ සඳහා සුදුසුම මාධ්‍යය රූපමය මාධ්‍යයයි.
රූපමය මාධ්‍යයි. මෙම රූපමය මාධ්‍ය භාෂාවකට සමකල හැකි අතර මෙම රූපමය මාධ්‍ය භාෂාවකට සමකල හැකි අතර මෙම රූපමය මාධ්‍ය භාෂාවකට සමකල හැකි අතර ජාමිතික උපකරණ ආධාරයෙන් භාණ්ඩය පිළිබඳ සියලුම තොරතුරු චිත්‍රයක් ලෙස භාණ්ඩය පිළිබඳ සියලුම තොරතුරු භාණ්ඩය පිළිබඳ සියලුම තොරතුරු චිත්‍රයක් ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ඉංජිනේරු ඇඳීම ලෙස හඳුන්වයි. Alright. දැන් චුට්ටක් අහගෙන ඉන්න. හරිද? ආපහු සැරයක්. දැන් ඉංජිනේරු ඇඳීම කියන මූලික අවබෝධය දුන්නා. මොකද්ද මේ කරන්න යන්නේ? මේක භාෂාවක් කිව්වා. කවුරු අතරද සිද්ධ වෙන්නේ? සැලසුම් ශිල්පියා සහ නිර්මාපකයා අතර. මම සැලසුම් ශිල්පියෙක්, නිෂ්පාදකයා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි දෙන්න අතර භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අති ප්‍රබල හුමාරු සංවේදන මාධ්‍යයක් තමයි ඩ්‍රොයින් කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ අනාගතයේ දවසක විදුලි ඉංජිනේරු ශාස්ත්‍රය වෙන්න පුළුවන්, යාන්ත්‍රික ඉංජිනේරු ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ගොඩනැගිලි ඉංජිනේරු ශාස්ත්‍රය වෙන්න පුළුවන්, right? ඕනෑම ශාස්ත්‍රයක වැඩ කරද්දී අපිට අනිවාර්යෙන් සැලසුම් නිර්මාණය කරන්න වෙනවා. right? දැන් අපි මේ ටෙක්නොලොජි උගන්වලා හදන්නේ භාෂා නෙමෙයිනේ. ඊට එහා වැඩක් කරන්න පුළුවන් වෘත්තිකයන් නිර්මාණය කරන්න. ඒතකොට ඒගොල්ලෝ සැලසුම් ශිල්පය පිළිබඳ මනා හසල දැනුමක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි ඒ ලෙවල් වලින් මේක ඔයගොල්ලෝ උගන්වන්නේ. දැන් අපි කොහොම මේකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. මොකද ලංකාවේ මම හිටියත්, ඉන්දියාවේ වෙන කෙනෙක් හිටියත්, ජපානයේ වෙන කෙනෙක් හිටියත් මේගොල්ලෝට හැමෝටම මේක එකම රාමුවක තියෙන්න ඕනේ. එකම නීති රීති ටිකක් තියෙන්න ඕනේ. ඒක නිසා ලංකාවේ මේ නීති රීති හදන ආයතනයක් තියෙනවා. අපිට කවුද? SLS ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කියලා. right. එතකොට මෙන්න මේගොල්ලෝ හදලා තියෙනවා ලංකාවේ SLS 409 කියලා ප්‍රමිති ලියවිල්ල. ඒතර මේ 409 තමයි කියන්නේ මේ භාවිතා කරන රේඛා මොනවද? ඒ රේඛා භාවිතා කරන්නේ කොහොමද? මේකේ පාවිච්චි කරන සංකේත මොනවද? මේකේ පාවිච්චි කරන ක්‍රම ශිල්ප මොනවද? උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ? අපි අදින කඩදාසි කොහොමද පාවිච්චි කළ යුත්තේ? සියලුම තොරතුරු මේකේ අන්තර්ගත වෙනවා. SLS 409 ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්
409 කියලා සම්මතයට අනුකූලව තමයි මේ වැඩ ටික කරන්නේ. ඒතකොට ඉංජිනේරු ඇඳීම ඉවර වෙනකොට මේ 409 පිළිබඳ සංකල්ප ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට ලෝකේ මේ ලංකාවේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ලෝකෙ මේගොල්ලෝ හදන්නේ ISO International Standard Organizations right ලංකාවේ SLS 709 ISO ස්ටෑන්ඩඩ් වලට සමානයි ඒකත් මතක තියාගන්න right යටින් ලියන්න මෙහෙම ශ්‍රී ලංකාව තුල වෙනම ඡේදයකින් ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාව තුල ඉංජිනේරු ඇඳීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වරහන් ඇතුළේ SLS ඒ මොකද්ද ඉංජිනේරු ශ්‍රී ලංකාව තුල ඉංජිනේරු ඇඳීම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු ඇඳීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වරහන් ඇතුළේ SLS 409 අංකය යටතේ 409 අංකය යටතේ ප්‍රමිති ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රමිති ලියවිල්ල ISO ප්‍රමිතීන් වලට අනුකූල වේ. යන්නකෝ මෙම ප්‍රමිති ලියවිල්ල ජාත්‍යන්තර ප්‍රමිති වලට ISO වරහන් ඇතුළේ ISO ජාත්‍යන්තර ප්‍රමිති වලට International Standard Organization ISO කියලා කියන්නේ ISO ප්‍රමිතීන් වලට ISO ප්‍රමිතීන් වලට අනුකූල වේ. ISO ප්‍රමිතීන් වලට අනුකූල වේ. ISO ප්‍රමිතීන් වලට අනුකූල වේ. right. ඔයගොල්ලන්ට ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා විවිධ ශේෂ්ත්‍රයන් වල අපි drawing පාවිච්චි කරනවා කිව්වා. නේද? දැන් අපි drawing කියන ශිල්පයේ පිළිබඳ අදහසක් තියෙනවා. මොකක්ද මේ drawing කියලා කියන්නේ? drawing කියලා කියන්නේ language එකක්. ඒ language එකේ අක්ෂර තියෙනවා, සංකේත තියෙනවා නේද? නීති රීති තියෙනවා. අපි දැන් යන්නේ ඒවා ඉගෙන ගන්න. ඊට කලින් අපි ඕනම වෙලාවක මේකෙදි
drawing කියන්නේ මොන වගේ ශේෂ්ත්‍ර වල පැතිරිච්ච ඒවාද කියලා ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා අනුමාත්‍රකාවක් මෙහෙම ලියා ගන්න. ඡේදයක් විතර මාතෘකාවේ ඡේදයක් විතර ලියා ගන්න. එක් විශේෂේශ්‍රයන් පාදක කොට ගනිමින් එක් විශේෂේශ්‍රයන් පාදක කොට ගනිමින් එක් විශේෂේශ්‍රයන් පාදක කොට ගනිමින් යම් යම් වෙනස්කම් සහිතව සලසුන් චිත්‍ර අඳුනැදේ. යම් යම් වෙනස්කම් සහිතව සලසුන් චිත්‍ර අඳුනැදේ. යම් යම් වෙනස්කම් සහිතව සලසුන් චිත්‍ර අඳිනු ලැබේ. එම විශේෂේශ්‍රයන් පහත පරිදි වර්ගීකරණය කර දැක්විය හැක. පහත පරිදි වර්ගීකරණය කර දැක්විය හැක. පළවෙනි එක යාන්ත්‍රික ඉංජිනේරු ශාස්ත්‍රය. සර් චිත්‍ර අඳිනු ලැබේ කියන තැන ඉඳන් ආයි කියන්න. එක් විශේෂේශ්‍රයන් සඳහා යම් යම් වෙනස්කම් සහිතව සැලසුම් චිත්‍ර අඳිනු ලැබේ. මේවා පහත පරිදි වර්ගීකරණය කළ හැක. මේවා පහත පරිදි වර්ගීකරණය කළ හැක. පළවෙනි එක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පළවෙනි එක. දෙවෙනි එක සිවිල් ඉංජිනේරු විද්‍යාව. එහෙම නැත්නම් ගොඩනැගිලි ඉදිකිරීම ශිල්පය. පළවෙනි එක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. දෙවෙනි එක ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාව. තුන්වෙනි එක
විදුලි ඉංජිනේරු විද්‍යාව හතරවෙනි එක ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව ඕනම දාලා රූපයක් මේ රූපය ඇත්තම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පාවිච්චි කරන කොටසක් තමයි දාලා තියෙන්නේ. ඒතකොට දැන් මේ වගේ ශේෂ්ඨ කීපයක් තියෙනවා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව. දැන් අපි මේ ටික සම්පූර්ණයෙන් පැත්තකට අයින් කරනවා. මේ පාඩමේදී සම්පූර්ණයෙන් කතා කරන්න පටන් ගත්තේ කවුද? යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සඳහා වැදගත් වන ඉංජිනේරු ඇඳීම් තමයි කතා කරන්න පටන් ගන්න. නමුත් අපිට අපේ ටෙක්නොලොජි එහෙම නැත්නම් ඊටි විෂය ධාරාව ඇතුලේ ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාව සඳහා වැදගත් වන සැලසුමක් කියවන්න පුළුවන්කම තියෙනවා. විදුලි ඉංජිනේරු විද්‍යාව සඳහා අවශ්‍ය සැලසුම් අපිට අඳින්න සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වලදී. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා වැදගත් වන සර්කිට් ඩයග්‍රෑම්ස් ප්‍රතිනිර්මාණය කරන්න සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වලදී. ඒ නිසා මතක තියාගන්න මේ කොටසදී අපි මේ කොටස් ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ කොටස ගැන අපි වැඩි අවධානයක් යොමු කරනවා. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තමයි අපි මේ පාඩම ඇතුලේ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. ඔයගොල්ලන්ට දැන් පොඩි රූප සටහනක් ස්ක්‍රීන් එකට දාලා ඇති යාන්ත්‍රික මෙවලමක් නිර්මාණය කරන පාවිච්චි කරපු ඩ්‍රොයින් එකක් පිළිබඳව. රයිට්? ඊට පස්සේ බලන්න ආපහු තියෙනවා මේ තියෙන තවත් කොටසක් බලන්න මේ තියෙන්නේ එතරම් ගත්තොත් ඔයිල් පම්ප් එකක් තියෙන වාහනයක මේ ඔයිල් පම්ප් එක කෑලි වලට ගලවන කොටසක් තියෙන්නේ. හරිද? අපි ඒක ගැන පස්සේ කතා කරමු. දැන් මේ තියෙන්නේ ඒ වගේ ඩ්‍රොයින් එකක් පේනවා. වාහනයේ පොඩි සරල රූප සටහනක් ඇඳලා ඒකේ කොටස් වෙන වෙනම නම් කරලා තියෙන ඩ්‍රොයින් එකක්. මේ ඔයගොල්ලෝගේ අවධානය සඳහා තියෙන මේ තියෙන යාන්ත්‍රික ඇඳීමක් එක්තරා කොටසක් විතරක් පාර්ට් එකක් විතරක් නිර්මාණය කිරීම සඳහා හදපු ඩ්‍රොයින් එකක් මේ තියෙන්නේ. right? මේ තියෙන්නේ ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාවේදී භාවිතා වන නිවාස සැලසුමක්. දැන් ඕගොල්ලෝගේ ගෙවල් වලත් ඇති මේ වගේ සැලසුමක්. අද ගෙදරින් ඉල්ල ගන්න. තමන්ගේ ගෙදර සැලසුමක් තියෙනවා. ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒකේ පොඩි ෆොටෝකොපි එකක්. ඕගොල්ලෝගේ පොතට ඇතුළත් කරගන්නත් ඕනේ. හේතුව අපි කවදාවත් ඊටි විෂය නිර්දේශය ඇතුලේ ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාවට අදාළ සැලසුමක් අඳින්න උගන්වන්නේ නැහැ. ඒකට අපි කියන මොනවද? ඩ්‍රාෆ්ට්මන් කියලා කියන්නේ ගොඩක් අය. හැබැයි අපි මේ වගේ ඩ්‍රොයින් එකක් කියවන්න උගන්වනවා. ඔයාලට ඒක දිහා බලලා ගොඩනැගිලි නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඔය තියෙන්නේ සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ ඩ්‍රොයින් එකක්. මේ තියෙන්නේ එහෙම එකක්. බලන්න හවුස් ප්ලෑන් එකක් කොටසක් සැලසුමක්. දැන් මේ බලන්න මේ තියෙන බාත්රූම් එක කොටස. මේ තියෙන විදුලි ඉංජිනේරු විද්‍යාවට අදාළ පොඩි රූප සටහනක්. මේකේ වයරින් එක පිළිබඳ දේවල් තියෙනවා. බලන්න මේ තියෙන ගෙදරක වයරින් එකක් පිළිබඳ නිර්මාණය කරපු ඩ්‍රොයින් එකක්. මෙහෙම ඩ්‍රොයින් තියෙනවා සමහර තැන්වල. රයිට්? පරිපත සටහන. රයිට්? ඊට අමතරව ඔය කවුරු හරි ඉතින් ආපහු පටන් ගන්න හදනවා කියව නවත්තන්න පුළුවන් මට. නම වැටෙනවා පුතේ කවුද මෙහෙන් කරන්න කියලා. හරිද? ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එක දීලා තියෙන්නේ මම කියන දේවල් පාවිච්චි කරන්න. ඔයගොල්ලෝ සමානකාට කරන්නේ මේක වෙන වෙන මගුලවල් කර කර නටන එක.
එහෙම කරන්න එපා. ඒක මං කියවනේ එන්න එපා ඒ වගේ අය. දැන් කරන්න බෑ කාටවත්. පුළුවන් නම් කරන්න. මොකද දන්නවද අපි පාඩමක් උගන්වගෙන යන්නේ යම්කිසි මනෝභාවයක් ඇතුව. ඒක විනාශ වෙනවා යම් මැදින් මොන හරි කෙනෙක් පැන්නොත් එහෙම. ඒ නිසා අංග විකල වැඩ කරන්න එපා කවුරුවත්. අවශ්‍ය නම් දෙනවා ඔයගොල්ලෝ මේ සියලු පාස් ගන්න ටික. right මේ තියෙන විදුලි ඉංජිනේරු විද්‍යාවේදී භාවිතා වන සංකේත සහ ඒවට අදාළ දේවල් ටික අපි මේවා පිළිබඳ තවදුරටත් ඉස්සරහදී අධ්‍යයනය කරන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ සරල අදහසක් දෙන්න තමයි ඔය ටික අපි උදේට දැම්මේ. ඒක නිසා අනුමාතුකාව ලියා ගන්න යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව mechanical engineering යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. දැන් අපි වැඩි අවධානයක් දෙනවා කියලා කිව්ව කොහටද යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ඩ්‍රොයින් සඳහා තමයි දෙනවා right එහෙමනම් අපි බලමු මෙන්න මේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ මොනවද තියෙන ඩ්‍රොයින් කියලා right mechanical engineering යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව මේ යටතේ අපිට කතා කරන්න වෙන ඩ්‍රොයින් පොතේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔයාගේ වාහනයක් තියෙනවා නැත්නම් ඔයගොල්ලෝ ගෙදර මෝටර් බයිසිකලයක් තියෙනවා හිතන්නකෝ මේකේ ගියර් බොක්ස් එකක් තියෙනවනේ ගියර් බොක්ස් එක ඇතුලේ ගියර් වීල් එකක් තියෙනවා මේ ගියර් වීල් එක ලංකාවේ හදන්නේ චීනයේ ඒක ලංකාවේ ඉන්න මෝටර් බයිසිකල් නිෂ්පාදකෙක් ඉන්නවනම් එයාට සිද්ධ වෙනවා ඒ ගියර් වීල් එක චීනයේ ඉන්න සමාගමකට යවලා හදාගන්න. ඒතර අපි මේ පාර්ට් එක හදාගන්න එපා. ඒක නිසා අපි පොඩි කොටසක් නිර්මාණය කිරීම සඳහා භාවිත කරන චිත්‍ර වලට කියනවා පාර්ට් ඩ්‍රොයින් කියලා. කොටස් චිත්‍ර. right අපිට කොටස් චිත්‍ර ගැන අධ්‍යයනය කරන්න වෙනවා. කොටස් චිත්‍ර. ඒක කියනවා පාර්ට් ඩ්‍රොයින්ස් කියලා. ඊළඟට දැන් මේ පාර්ට්ස් ගොඩක් තියෙනවා වාහනයක. මේ ඔයාලට ගියර් බොක්ස් එකක් හදන්න දුන්නා කියලා. ඔයා තාම දන්නේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව කිසිම දෙයක්. හැබැයි ඔයාගේ අතර දෙනවා මේ කොටස් ටික එකතු කරන්න ඕන පිළිවෙල. අපි ඒකට කියනවා මොනවාද? එකලස් කිරීමේ චිත්‍රයක්. දැන් ඔයගොල්ලෝ ගෙදරට ෆෑන් එකක් ගෙනාවොත් ඒ ෆෑන් එකේ පෙති ටික හයි කරන විදිය, කේසින් එක හයි කරන විදිය, මෝටරේට වයර් දාන විදිය සියල්ල ඇඳලා තියෙනවා. බ්ලෙන්ඩර් එක ගෙනාම බ්ලෙන්ඩරේ කැලි ටික ජොයින්ට් කරන්න ඕන විදිය ඇඳලා තියෙනවනේ. ඒවට කියන මොකද්ද අපි ගොඩක් වෙලාට කියන්නේ කැටලොග් එක කියලා. ඔයගොල්ලෝ ඕනම භාණ්ඩයකට කැටලොග් එකක් හම්බ වෙනවනේ. ඒ කැටලොග් එකේ ඩ්‍රොයින් එකක් තියෙනවා. ඒ ඩ්‍රොයින් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ භාණ්ඩය ක්ලාස් කරන්න. ඒ නිසා අපිට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී ළඟට පාවිච්චි කරන්න වෙන ඩ්‍රොයින් වර්ගය තමයි assembly drawings. එහෙම නැත්නම් එකලස් චිත්‍ර. assembly drawings. අපි කියනවා මේක මොකද්ද? එකලස් කිරීමේ චිත්‍ර. right තුන්වෙනි එක. ඊළඟ මොකද්ද? දැන් ඔයාලට එකලස් කරන්න විතරක් නෙමෙයි මෙලෝඩියක් දන්නේ නැති මොකක් හරි එකක් දෙනවා ගලවලා අයින් කරන්න. දැන් සමහර බාස්ලත් එහෙමනේ අපේ ගෑරේජ් වල ඉන්න. වාහනේ සම්මෙට ගලවලා නැහැ. හැබැයි ඉතින් දන්නේ නැහැ කියලා කියන්නේ ගලවනවා. කෑලි කඩලා හරි ගලවනවා. හැබැයි මතක තියාගන්න මේක පිළිවෙලට කරන්නම් පුතේ මේකට ඩ්‍රොයින් එකක් එනවා. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින් ගැලවීමේ පිළිවෙල දක්වලා එන ඩ්‍රොයින් එක. එහෙම නැත්නම් ඒකට කියනවා අපි මොකද්ද? විසුරුම් චිත්‍ර. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා අපි exploded drawing කියලා. right මොනවද කියන්නේ? exploded drawings. අපි සිංහලෙන් කියනවා විසුරුම් චිත්‍ර කියලා. right එහෙනම් අපිට විසුරුම් චිත්‍රත් ඉංජිනේරු විද්‍යාවේදී කතා කරන්න වෙනවා. right ඊළඟට අපි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරනකොට ගොඩක් භාණ්ඩ ඇසුරුම් සහිතව තමයි නිර්මාණය කරන්නේ. ඇසුරුමක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි හිතන බෝතලයක්, කවර පෙට්ටියක්, එහෙම නැත්නම් නේද පැන්සල් පෙට්ටියක් මොකක් කරේ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඒකට
බොක්ස් එකක් හදනවා. ඒ බොක්ස් එක හදන්න යම් කිසි ඉංජිනේරුමේ දැනුමක් තියෙන්න ඕනේ. මෙන්න මේ බොක්ස් නිර්මාණය සඳහා භාවිතා කරන චිත්‍ර වලට කියනවා අපි මොනවද? විකසන චිත්‍ර කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඩෙවලොප්මන්ට්ස්. මේකද කියනවා අපි මොකද්ද? විකසන චිත්‍ර. development drawings, right? හරි. මෙන්න මේ drawings පිළිබඳව අපිට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී කතා කරන්න වෙනවා. නමුත් මේකෙන් අපි මෙයා ගලවලා ගන්නවා එළියට, මෙයාත් ගලවලා ගන්නවා. ඔයගොල්ලන්ට part drawings සහ development drawings තමයි mainly අපිට syllabus එකේ කතා කරන්න වෙන්නේ. මේ දේවල් ගැන සරල අවබෝධයක් විතරයි තියෙන්නේ. right? මෙහෙම ලියා ගන්න. යාන්ත්‍රික විෂය ශේෂ්ත්‍රය එහෙම නැත්නම් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තුළ අඳිනු ලබන සැලසුම් චිත්‍ර යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තුළ අඳිනු ලබන සැලසුම් චිත්‍ර භාවිතා කරන කටයුතු අනුව පහත පරිදි නැවත වර්ගීකරණය කරනු ලබයි. පළවෙනි එක part drawings කොටස් චිත්‍ර, දෙවෙනි එක assembly drawings එකලස් කිරීමේ චිත්‍ර, තුන්වෙනි එක exploited drawing විසුරුම් චිත්‍ර, හතරවෙනි එක development drawings විකසන චිත්‍ර. ඔය ලියා ගන්න. ඇඳලා ඉවරද? ලියාගෙන ඉවරද?
right එහෙනම් ඔයගොල්ලෝ ඊළඟ මාතෘකාව ලියා ගන්න කොටස් චිත්‍ර part drawings නෑ ලියන්න බෑ මාතෘකාව ටිකක් ඉන්න මම මට ලියා ගන්න इहत विशेष ශේෂ්ඨයන් වලට අනුව මම කියති කියලා ඉහත විශේෂ ශේෂ්ඨයන්ට අනුව ඉහත විශේෂ ශේෂ්ඨයන්ට අනුව යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තුළ අඩංගු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තුළ අඩංගු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තුළ අඩංගු කොටස් චිත්‍ර හා විකසන චිත්‍ර කොටස් චිත්‍ර හා විකසන චිත්‍ර පිළිබඳ දීර්ඝ අධ්‍යයනය කිරීමක් පිළිබඳ දීර්ඝ අධ්‍යයනය කිරීමක් ඔබගේ විෂය නිර්දේශය තුළ සිදු කරනු ලබයි. ඔබගේ විෂය නිර්දේශය තුළ සිදු කරනු ලබයි. Right. අනුමාතෘකාව ලියා ගන්න කොටස් චිත්‍ර part drawings right අහගන්නකෝ දැන් මට චිත්‍ර අඳින්න පුළුවන් බලන්න මේ බලන්න මම චිත්‍රයක් ඇඳලා මේකේ චිත්‍රයක් මම මේ චිත්‍ර අඳින්න පාවිච්චි කරේ මෙන්න මේ පෑනයි බෝඩ් එකයි විතරයි මේ චිත්‍ර අඳින්න පාවිච්චි කරපු ජ්‍යාමිතික උපකරණ විදිහට මට මේ පෑන සහ බෝඩ් එක පෙන්වන්න කරන්න පුළුවන්. එතන මේකේ යම්කිසි ක්‍රම ශිල්පයක් පාවිච්චි කරාද මම? ඔව් ක්‍රම ශිල්පයක් තිබ්බ නිදහස් අතින් මම චිත්‍රයක් ඇඳගෙන ගියා. හැබැයි මේ චිත්‍රේ මට කියන්නකෝ පුතේ දිගපළල ගැඹුර කියන මෙනුම් පේනවද? දැන් මේ රූප දෙකම තලීය රූප ත්‍රිමාණද නැහැ. right. මේකට කියනවා අපි මොනවද? තලීය රූපයක් එහෙම නැත්නම් 2D එකක් කියලා. ඒ ද්විමාන කියලා කියන්නේ. ත්‍රිමාණයි කියලා කිව්වොත් දිග, පළල, උස කියන මෙනුම් තුනම පේනවා. ඒකට තමයි අපි කියන්නේ 3D කියලා. හැබැයි මෙයා මොකද්ද? 2D එකක්. දැන් හැබැයි මම මෙහෙම ඇඳුත් බලන්න. මේ චිත්‍රය මොකද කියන්නේ? මෙයාගේ දැන් මෙයා දිග උස පළල එහෙම නැත්නම් මෙයා පළල මෙයා දිග මිනුම් තුනම පේනවා මෙයාගේ දිග පේනවද නැහැ මෙයාට අපි කියනවා 3D එකක් මෙයාට අපි කියනවා 2D එකක් දැන් වැඩේ තියෙන මේ සරල අවබෝධයක් තුන 3D සහ 2D කියන එක පිළිබඳව right දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහේ චිත්‍ර අඳින්න ඒ කියන්නේ මොකද්ද? ද්විමාන රූප අඳින්න පුළුවන්. හරිද?
අපි මේ ද්විමාන රූප අඳිනවට කියනවා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ ඍජු ප්‍රක්ෂේපණ පෙනුම් කියලා. ද්විමාන රූප. යම් කිසි වස්තුවක ත්‍රිමාන රූපයක් නෙමේ දිගයි උසයි විතරක් තියෙන රූපයක් අඳිනවා අපි ඉගෙන ගමු. මොකද්ද? ඍජු ප්‍රක්ෂේපණ පෙනුම. අපි ඉංග්‍රීසියෙන් කියනවා orthographic projection එකක්. හැබැයි අපිට ත්‍රිමාන රූප අඳින්න පුළුවන්. අපි ත්‍රිමාන රූප අඳිනවා නම් කියනවා ඒකට මොකද්ද? රූපීය පෙනුමක් pictorial view කියලා. මොකද කියන්නේ? අපිට ඉංජිනේරු විද්‍යාවේදී එහෙම නැත්නම් යාන්ත්‍රික ඉංජිනේරු ශාස්ත්‍රයේදී යම් කිසි පාර්ට් එකක් ඇඳලා පෙන්නන්න ද්විමාන රූපයක් හෝ ත්‍රිමාන රූපයක් පාවිච්චි කරන්න පුළුවන්. ත්‍රිමානයි කියලා කියන්නේ දිග පළල උස කියන පෙනුම් තුනම තියෙන එකක්. ද්විමානයි කියලා කියන්නේ දිගයි උසයි විතරයි පළල හොයාගන්න නැහැ. ඒ එවැනි රූපයක් ආධාරයෙන් අපි යම් කිසි වස්තුවක හැඩතලය මතු කරන්න උත්සාහ කරනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? කොටස් චිත්‍රයක් කියලා. right එතකොට මූලික අවබෝධය තියෙනනේ කොටස් චිත්‍ර අපිට අඳින්න පුළුවන් ද්විමානාකාරව අඳින්නත් පුළුවන් ත්‍රිමානාකාරව අඳින්නත් පුළුවන්. මේ ත්‍රිමාන නම් අපි කියනවා මොකද්ද? pictorial view. right pictorial view. මෙයාට කියනවා මොකද්ද? orthographic ඍජු ප්‍රක්ෂේපණ පෙනුමක් කියලා. මෙයාගේ තියෙන තලීය පෙනුමක් විතර. හැබැයි මෙයාට මට මෙහෙම අඳින්න පුළුවන් නම් ඔන්න බලන්න. දැන් මොකද වෙන්නේ? මෙයා ත්‍රිමාන වෙනවා. හරිද? right. ඉතින් අපිට පුළුවන් ද්විමාන සහ ත්‍රිමාන රූප ආධාරයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදයේ තුල යම් යම් කොටස් පිළිබඳ යම් යම් තොරතුරු නිර්මාණය කරන්න. ඒක නිසා අපි මේක බෙදනවා ප්‍රධාන වර්ග දෙකකට. මොකද්ද වර්ග දෙක? එකක් තමයි රූපීය පෙනුම pictorial view. අනිත් එකට කියනවා ඍජු ප්‍රක්ෂේපණ ක්‍රම එහෙම නැත්නම් orthographic කියලා. රේට් ලියා ගන්න එහෙම. මෙයාදී ඉංජිනේරු යාන්ත්‍රික විද්‍යාවේදී යන්ත්‍ර කොටස් නිර්මාණය සඳහා යම් කිසි ප්‍රමිතියකට අඳින ලද යන්ත්‍ර කොටස් නිර්මාණය සඳහා යම් කිසි ප්‍රමිතියකට අඳින ලද රේඛාමය රූපයක් සැලසුම් චිත්‍ර ලෙස හඳුන්වයි. මෙහිදී රේඛා භාවිතා කිරීමේ ක්‍රමවේදය අනුව සැලසුම් චිත්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කරයි. එක ත්‍රිමාන සැලසුම් චිත්‍ර අපි කියනවා 3D. එහෙම නැත්නම් මේකට කියනවා රූපීය පෙනුම් කියලා. ත්‍රිමාන සැලසුම් චිත්‍ර 3D රූපීය පෙනුම්. දෙක ද්විමාන සැලසුම් චිත්‍ර 2D. එහෙම නැත්නම් අපි කියන මොකද්ද? orthographic. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියන මොනවාද? ඍජු ප්‍රක්ෂේපණ කියලා.
තාම මේවා දන්නේ නැහැ. අපි යමු වර්ගීකරණය. මොකද්ද? ත්‍රිමාන චිත්‍ර සහ ද්විමාන චිත්‍ර. right. අනුමාතෘකාව ලියාගන්න ත්‍රිමාන සැලසුම් චිත්‍ර. එහෙම නැත්නම් pictorial view රූපීය පෙනුම. අපි ඉංග්‍රීසියෙන් කියනවා pictorial view. ත්‍රිමාන සැලසුම් චිත්‍ර 3D. Pictorial view රූපීය පෙනුම. right. ඉංජිනේරු විද්‍යාවේදී එන්න බලන්න යම් කිසි වස්තුවක දිග පළල උස පෙරන විදිහට අඳින චිත්‍ර වලට අපි කියනවා රූපීය පෙනුම. හැබැයි මතක තියාගන්න මේවා අඳින්න ඕනේ ජ්‍යාමිතික උපකරණ පාවිච්චි කරලා. ෆ්‍රී හෑන්ඩ් නෙමෙයි. මොනවද ජ්‍යාමිතික උපකරණ කියලා කියන්නේ? අඩි රූල් තියෙන්න ඕනේ, විවිධ චතුරස්‍ර තියෙන්න ඕනේ, කෝණමාන තියෙන්න ඕනේ, පැන්සල් තියෙන්න ඕනේ, මකර තියෙන්න ඕනේ. මේවා පාවිච්චි කරලා අඳින්න ඕනේ. බලන්න යම් කිසි වස්තුවක දිග පළල උස කියන පෙනුම් තුන පේන විදිහට අඳින රූපයකට අපි කියනවා මොකක්ද? රූපීය පෙනුමක් කියලා. දැන් බලන්න දරුවෝ. මෙයාගේ මේක A මේක B මේක C. දැන් මෙයාගේ දිග පළල උස පේනවද? ඔව් පේනවා. right. මේ පේන වස්තුව මෙහෙම ඇඳලා යවුවොත් කෙනෙකුට නිවැරදිව නිර්මාණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් ඇහුවේ. මේ වස්තුව මේ විදිහට ඇඳලා යවුවොත් මේක නිකන් ලී කුට්ටියක් කියලා හිතන්නකෝ. මේ ලී කුට්ටිය මේ විදිහට ඇඳලා යවුවොත් මෙයාගේ මේ නිර්මාණය හරියට කරගන්න පුළුවන්. ඔන්න මැසේජ් එකක් දාගන්න පැත්තේ. හරියට කරන්න පුළුවන්ද බැරිද කියලා. මම දාන්න බයනද මැසේජ් එක? අඳින්න පුළුවන්ද බැරිද? ඇඳා ත්‍රිමානව දිග පළල උස තියෙන විදිහට ඇඳා. හැබැයි මෙයා මේ විදිහට ඇඳලා යවුවොත් යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදකයාට මෙයා හදා ගන්න පුළුවන් ද හරියට? අයි පුතේ දාන්න ලැජ්ජයිද? දාන්න මැසේජ් එක මැසේජ් දාන්න බැරිද ඔයගොල්ලන්ට? පුළුවන් දැන් පුළුවන් දාන්න. දැන් chat එකට දාන්න පුළුවන් දාන්න.
මෙයාගේ දිග පළල උස කියන මේ රූපය ඇදලා යවුවොත් මෙයා හදන්න පුළුවන් ද බැරිද කියලා. ඇත්තටම මෙයා හදන්න බැහැ. හේතුව ඇයි? අපි දන්නේ අපිට මේක පැහැදිලිව පේන්නේ මේ මූණත පේනවා. මේ මූණත පේනවා. මේ මූණත පේනවා. අපිට පැහැදිලිව පේන්නේ මූණත් තුනයි. ඉතුරු තුනේ මොන හරි තියෙයිද? අපි ගමු මෙන්න මේක කියලා. මම මෙන්න අතර ගත්ත පොඩි භාණ්ඩයක් පෙට්ටියක්. මේ බොක්ස් එකේ ත්‍රිමාන රූපය ඇන්දොත් මට මේ මූණත පෙනේ. මේ මූණත පෙනේ. තව මූණතක් පෙනේ. හැබැයි මේ යට තියෙන මේ කොටස් ටික පේනවද පැහැදිලිව? පේනවද? මේ පැත්තේ තියෙන කොටස් ටික ඇතුලේ තියෙනවා පැහැදිලිව පේනවද? නෑ පේන්නේ නෑ. ඒක නිසා මට මෙවැනි 3D රූපයකින් ඇත්තටම නිෂ්පාදකයට භාණ්ඩ පැහැදිලිව නිෂ්පාදනය කරන්න බෑ. හැබැයි යම්කිසි අදහසක් මෙයාගෙන් ගන්න පුළුවන්. මෙයාගේ මුහුණක් කීයක් තියෙනවද? මෙයාගේ මුහුණක් තියෙනවා කීපයක්. දැන් බලන්න මෙයාගේ පැති පෙනුම. මෙයා 1 2 3 4 කියලා ගත්තොත් මෙයාගේ පැති කීයක් තියෙනවද? පැති පෙනුම 6ක් තියෙනවා. හරිද? රයිට්. කොහොමවත් කමක් නැහැ. ඔයගොල්ලෝගේ අදහසක් තියෙනවනේ දැන් ඔයගොල්ලෝගේ ඔළුව ඇතුලේ. ත්‍රිමාන රූපයක් කියලා කියන්නේ රූපීය පෙනුමක් කියලා කියන්නේ දිග පළල උස තියෙන පෙනුම. මිනුම් තියෙන රූපයක්. මේ විදිහට අඳින රූප වලට අපි කියනවා මොනවද? රූපීය පෙනුමක් කියලා. දැන් රූපීය පෙනුම ආධාරයෙන් අපිට යම්කිසි වස්තුවක පැහැදිලි නිර්මාණයක් කරන්න බෑ. ඒකත් ඔළුවේ තියෙන්න ඕනේ. නමුත් මෙයාගේ අපිට පැති පෙනුම් කීපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මෙයාගේ පැති පෙනුම් ගත්තොත් ඔන්න බලන්න. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ පැත්තට කියනවා මේ පැත්තට නමක් දෙනවා. මේ පැත්තට නමක් දෙනවා. මෙහෙටත් නමක් දෙනවා. මෙහෙටත් නමක් දෙනවා. මේ පැත්තට කිව්වොත් ෆ්‍රන්ට් කියලා. ඊට පස්සේ අනිත් පැත්තට මොකද්ද කියන්නේ? මෙන්න මේ පැත්ත ෆ්‍රන්ට් උනොත් මේ පැත්ත බෑක්. මේ පැත්ත ෆ්‍රන්ට් උනොත් මේ පැත්ත බෑක් වෙනවා. තේරුණාද? රයිට්. මේ පැත්ත උඩ টොප් එක වුණා. එහෙම නැත්නම් මේක টොප් එක වුණොත් මේ යට පැත්ත මොකද්ද වෙන්නේ? කියන්න. bottom. මෙයා top නම් මෙයා bottom. උඩ සහ යට. එතකොට මේ පැත්ත අපි කියනවා දකුණු අත පැත්ත. මේ පැත්තට අපි කියනවා වම් අත පැත්ත. එතකොට පැති පෙනුම් කීයක් එනවද? ඔන්න බලන්න. මේ පැත්තට කියනවා LHS. මේ පැත්තට කියනවා RHS. right hand side, left hand side. ඔන්න. මෙයා front. එතකොට මෙයා back. මෙයා top. මෙයා bottom. right. දැන් එකකට කියන්න මෙන්න මේ පැති පෙනුම් වල ඉදිරි පෙනුම පිටුපස පෙනුම top එක bottom එක front එක නේද? එහෙම නැත්නම් RHS එක LHS එක වෙන වෙනම ඇන්දොත් අපිට ලැබෙන රූපේ මොකද්ද? බලන්න මේ කොටස විතරක් ඇන්දොත් මට ලැබෙන්නේ මෙහෙම එකක් නේද? මේක මොකක්ද? මේකේ තියෙන දිග සහ උස විතරයි. මෙයා කවුද? 2D එකක්. මෙයා කවුද? 3D එකක්. මට පුළුවන් පුතේ මෙන්න මේ වස්තුවේ මේ පැතිපෙනුම් හයම මේ විදිහට අඳින්න. අන්න එහෙම ඇඳොතින් අපිට පුළුවන් මේ භාණ්ඩය ඇත්තටම පැහැදිලිව නිරීක්ෂණය කරන්න. එතකොට අපි 2D කියලා කියන්නේ ඕර්තෝග්‍රැෆික් කියලා කියවනේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වස්තුන් වල මෙන්න මේ මුහුණත් වෙන වෙනම අඳින ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ඍජු ප්‍රක්ෂේපණය කියලා. රයිට්. ඒක ගැන අපි පස්සේ කතා කරමු. දැනට කිව්ව දේවල් අනුව අපිට මේකෙදි කියන්න පුළුවන් මොකක්ද? රූපීය පෙනුමක් කියලා කියන්නේ වස්තුවක දිග පළල උස කියන මෙන්න තුන පැහැදිලිව දැක්වෙන සාධක චිත්‍රයක්. රයිට්. ලියා ගන්න මෙහෙම. රූපීය පෙනුමක් යනවා. රූපීය පෙනුමක් යනවා. වස්තුවක දිග පළල උස රූපීය පෙනුමක් යනවා. වස්තුවක දිග පළල උස යන මිනුම් තුන
නිරූපණය වෙන ලෙස යන මෙනම තුන නිරූපණය වන ලෙස ජ්‍යාමිතික උපකරණ ආධාරයෙන් නිර්මාණය කරනු ලබන රූපයක් වේ. නිර්මාණය කරන ලද රූපයක් වේ. එවැනි රූපයක් පහත දක්වා ඇත. මේක ඇඳ ගන්න. මේක ඇඳලා නම් කරන්න A උස B දිග C පළල කියලා. right මේක ඇඳද කියන්නකෝ දැන්. මේක ලස්සනට අරින්න පුළුවන් මෙන්න මේ දේවල්ට. දැන් අනිත් එක තමයි පුතේ drawing කියලා කියන්නේ ඉස්සෙල්ලා බලන්න මෙන්න මෙච්චරයි. ඔයගොල්ලෝ පුරුදු කරන්නේ හොඳට බලන්න. S2 කරලා බලන්න වෙනවා. බැලුවේ නැත්තම් ඔයගොල්ලෝ තේරුම් ගන්න බෑ. ඔයගොල්ලෝ ජීවිතේ හැමදේම හොඳට බලන්න පුරුදු කරන පළවෙනි පාඩම මේ ඔළුව දියුණු කරන්න හදන්නේ.
එසා ඉස්සෙල්ලම තමන්ගේ බලන විදිය දියුණු කරගන්න. දැන් මේ ඩ්‍රොයින් එක අඳින්න තියෙන්නේ. මේ රේඛාව දිහා බැලුවද කවුරු හරි? මේ රේඛාවට සමාන්තරයි. මේ රේඛාවට සමාන්තරයි. දැක්කද ඒක? මේ රේඛාවයි එකිනෙකට සමාන්තරයි. මේ රේඛාවයි එකිනෙකට සමාන්තරයි. මට පොඩ්ඩක් මගේ WhatsApp නම්බරේ තියෙනවනේ. ඔයගොල්ලෝ ගැඳපු රූපේ සටසට ගාලා WhatsApp කරන්න. එවන්න බලන්න. WhatsApp message එකක් දාන්න රූපේ. ඔසිර දැම්මා වුණාක් නෑ හොඳයි. ගාල ගෲප් එකේ එකක් ආවා. නම දන්නේ නෑ. රන්දිය. අය එක රේඛාවක අඩුවක් ඇදයක් තියෙනවා. right මම මේක ඔයගොල්ලෝගේ ගෙදරදී අඳින විදිහ සරලව මේ අද පළවෙනි වතාවට එකක් කියලා දෙන්න යනවා. පොඩ්ඩක් බලන්න මෙන්න මේක. මේ තියෙන මොකද්ද? ඔයගොල්ලෝ ගාව තියෙන විහිදු චතුරස්‍ර වල ටිකක් ලොකු ප්‍රමාණය දෙකක්. මේ දෙකක් දැන් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ පොඩි ඒවා. මෙච්චර ලොකු ඒවා ඕනේ නැහැ. හරිද? ලොකු ඒවා ඕන වෙන වෙලාවට පොඩි ඒවා දෙකක් තියෙනවා. දැන් බලන්න. මම මේ රූපය අඳින්න ගියොත් ඉස්සෙල්ලාම පොඩි එක්සර්සයිස් එකක් කියලා දෙන්න යන්නේ. මෙන්න මේ රේඛාවක් යනවා. හරිද? right. දැන් බලන්න මට පුළුවන් මේ රේඛාව ඇදලා කරලා මට මෙතනින් මෙහෙම රේඛාවක් අඳින්න. පැටලන බලන්න. මට මේ උපකරණය මේක උඩ තියලා මේ උපකරණය මෙහෙම තියලා හොඳට බලන්න. පේනවද දන්නේ නැහැ. මේ රේඛාව උඩ මේ උපකරණය තිබ්බා. මේක පොඩ්ඩක් පුරුදු වෙන්න වෙයි. ඔතනින් කොහොම රේඛාවක් ඇඳලා ඊට පස්සේ මම මේක මෙහෙම තල්ලු කරගෙන යනවා මේක මෙහෙම තීටි මේක තල්ලු කරගෙන යනවා බලන්න මෙතනිනුත් මම මේ රේඛාව ඇඳලා ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ හරියෙන් අඳින්න තව එකක් ඔන්න බලන්න ඇඳලා නේද right දැන් බලන්න මට අවශ්‍යයි මෙන්න මේ රේඛාවට සමාන්තරයි මෙයාට සමාන්තරයි මෙයා අපි බලන්න මෙයාට සමාන්තරයි මෙයා ඒකට බලන්න මම එක හරි විදිය right මම මෙන්න මේ රේඛාව මේක තියාගත්ත මෙහෙම මේ රේඛාවට සමාන්තරව බලන්න නේද මේක තියාගෙන මම මේක මෙහෙම ලොක් කරා මෙහෙම මේ පැත්තේම right ඔයගොල්ලෝ අද දැන් මේක තියලා මෙහෙම තල්ලු කරගෙන මම මේක ඉස්සරහට යනවා බලන්න මේ පේනවද බලන්න මම මේක මෙහෙම ඉස්සරහට ගෙනාවා right පේන්නේ නැහැ තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් මේ බලන්න මේ right ඒ වගේ තමයි මේ රේඛාවට මේ බලන්න මෙතන ඉඳන් මෙතන මම මේව තල්ලු කරන්නේ right මේ මම මේ රේඛාව වැරදි නේද එතකොට කරන්න බලන්න මම එක වදේ දාගෙන ආපුවා මෙයා මෙහෙම ඇඳා මෙතෙන්ට ගියා මේ රේඛාව ඇඳා ඊට පස්සේ මෙතෙන්ට ආවා
මේ රේඛාව ඇද්දා. right මේ විදිහට මට පුළුවන් මේ උපකරණ පාවිච්චි කරලා මේ රූපය අඳින්න. හරිද? right මම මේ සරල දේවල් ටිකක් පොඩ්ඩක් හිමිට අපි බලමු ඉස්සරහදී මේක අඳ ගන්න විදිය හරියටම. නමුත් දැන් මේ රූපය කිව්වේ ත්‍රිමාන රූපයක්. හරිද? මේ ගැන හිතන්න එපා දැන්. මේ දෙක ගැන හිතන්න යන්න එපා. අර මම පොඩි දෙයක් පෙන්නුනේ. right එහෙමත් කරන්න පුළුවන් කියලා පෙන්නුවා. හරි කමක් නැහැ. දැන් අපි රූපීය පෙනුමක් යන්නනේ. මේ රූපීය පෙනුම ත්‍රිමාන විවරයක් තියෙන මේ ත්‍රිමාන විවරය දිහා බලාගෙන අපිට නිෂ්පාදනය කරන්න බෑ. ඒක නිසා සමහර වෙලාවල් වලදී අපිට සිද්ධ වෙනවා මේ ත්‍රිමාන ව්‍යුහේ මොනවාද ද්විමාන රූප ලබා ගන්න. right ඔයගොල්ලෝ යටින් මෙහෙම ලියා ගන්න. ඉහත ආකාරයට නිර්මාණය කරන ලද ඉහත ආකාරයට නිර්මාණය කරන ලද ඉහත ආකාරයට නිර්මාණය කරන ලද ත්‍රිමාන රූපයක් ආධාරයෙන් ත්‍රිමාන රූපයක් ආධාරයෙන් වස්තුවක් ප්‍රතිනිර්මාණය තරමක් අපහසු වේ. නමුත් ත්‍රිමාන වස්තුවක පැතිපෙනුම් හයක් පහත ආකාරයට පවතින අතර පැතිපෙනුම් හයක් පහත ආකාරයට පවතින අතර මෙම පැතිපෙනුම් වල ද්විමාන රූප ආධාරයෙන් භාණ්ඩය පැහැදිලිව
භාණ්ඩය පැහැදිලිව නිර්මාණය කිරීමේ හැකියාව ඇත. මෙලෙස ලබා ගන්නා චිත්‍ර මෙලෙස පැති ලබා ගන්නා චිත්‍ර ද්විමාන චිත්‍ර හෙවත් ලබා ගන්නා චිත්‍ර ද්විමාන චිත්‍ර හෙවත් පොඩක් කියපු විදිය කියන කතාව කවුරු හරි ලියපු පොඩක් කියන්න. මෙලෙස ලබා ගන්නා චිත්‍ර ත්‍රිමාන චිත්‍ර හෙවත් තමව කියන්න මොකද පොඩි කෝල් එකක් ආවා යස් ඒකයි චුට්ටක් කියවන්නකො නෝට් එක මෙලෙස ලබා ගන්නා චිත්‍ර ත්‍රිමාන චිත්‍ර හෙවත් මෙලෙස මොලේදම කියන්න ඒ වාක්‍ය මොලේදම කියන්න
කියන්න දරුවෝ මෙලෙස ලබා ගන්නා චිත්‍ර ත්‍රිමාණ නෙමෙයි ද්විමාන චිත්‍ර හේවත් 2D ද්විමාන චිත්‍ර හේවත් ඍජු ප්‍රක්ෂේපණ චිත්‍ර ලෙස ඍජු ප්‍රක්ෂේපණ ඕතෝග්‍රැෆි ඍජු ප්‍රක්ෂේපණ චිත්‍ර ලෙස හඳුන්වයි. ඍජු ප්‍රක්ෂේපණ චිත්‍ර ලෙස හඳුන්වයි. ඍජු ප්‍රක්ෂේපණ චිත්‍ර ලෙස හඳුන්වයි. right දැන් මෙන්න මේකත් පුතේ යටින් ඇඳ ගන්න. මේක ත්‍රිමාන රූපයක් මේක ත්‍රිමාන රූපයක්. මේ ඇඳලා තියෙන්නේ ෆ්‍රන්ට් එක. හරිද මේක ඇවිල්ලා ෆ්‍රන්ට්. මට මේ විදිහට මේ පැති බෙනුම් 6ම අදින්න පුළුවන්. එතකොට එයාගේ තියෙන්නේ මේ පැත්තේ දිග තියෙනවා පළල තියෙනවා මේ පැත්තේ උස තියෙනවා මේකයි මේකයි විතරයි. ඒතර මෙතන තියෙන්නේ තලීය රූපයක්. මේ දෙක ඇඳ ගන්න.
එතකොට මේ තියෙන්නේ ත්‍රිමාණ රූපයක් මේ තියෙන්නේ ද්විමාණ රූපයක්. ත්‍රිමාණයට කියනවා මොනවද? රූපීය පෙනුම් කියලා. ද්විමාණයට කියනවා මොකද්ද? ඍජු ප්‍රක්ෂේපණ පෙනුම් කියලා. ඕතෝපැපික් කියලා කියන්නේ මෙයාට. මෙයාට වගේ දාන ඍජු ප්‍රක්ෂේපණය. දැන් මම මේ ප්‍රක්ෂේපණ ගැන ආපහු කියලා දෙනවා පැහැදිලිවම. හරිද? එතකන් ඔය සරල අවබෝධයක් දුන්නේ. අංගල ඉවර කරගන්න මැසේජ් එකක් දාන්න ඉවර වෙලා. right ඉවරයි කියලා දාලා තියෙනවා. හරි. අනුමාත්‍රකා ලියා ගන්න. ත්‍රිමාණ රූප එහෙම නැත්නම් රූපීය පෙනුම් කියන එක යටතේ අනුමාත්‍රකා ලියා ගන්න ආපහු ත්‍රිමාණ රූප කියලා. ත්‍රිමාණ රූප දැන් අපි මේ විදිහට නිර්මාණය කරපු ත්‍රිමාණ රූප
ඉංජිනේරු ඇඳීමේදී ඕන තරම් පාවිච්චි කරනවා. හරිද? එතකොට මෙන්න මේ ත්‍රිමාන රූප නිර්මාණය කරන්න යොදා ගන්න විවිධ ප්‍රක්ෂේපණ ක්‍රම වේද තියෙනවා. ඉතින් ප්‍රක්ෂේපණය කියන එක කියලා දෙන්නත් ඕනේ ඉස්සෙල්ලාම. ඊට කලින් මම හැබැයි මෙන්න මේ ප්‍රක්ෂේපණ ක්‍රම වේද ටික ඔයගොල්ලෝ කියලා දෙන්න හදනවා. එකක් තමයි මෙන්න මේ ත්‍රිමාන රූපයක් විදිහට නිර්මාණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම වේද කීපයක් තියෙනවා. ඒකද කියනවා පර්යාලෝකන ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. පර්යාවලෝකන ප්‍රක්ෂේපණය. බය වෙන්න එපා. මේ ඔක්කොම කියලා දෙනවා කොහොමද වෙන්නේ කියලා. ඊළඟට යනවා දෙවැනි එක සමාන්තර ප්‍රක්ෂේපණය කියලා. right? තුන්වෙනි එකට යනවා ද්විඅංශක ප්‍රක්ෂේපණය කියලා. හතරවෙනි එකට යනවා සමාංශක ප්‍රක්ෂේපණය කියලා. එතකොට ත්‍රිමාන චිත්‍ර නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු තාක්ෂණ වේදීදී පාවිච්චි කරන ක්‍රමවේද 1 2 3 4කට බෙදෙනවා. මොකද්ද? පළවෙනි එකට කියනවා පර්යාලෝකන ප්‍රක්ෂේපණය, දෙවෙනි එකට කියනවා සමාන්තර ප්‍රක්ෂේපණය, තුන්වෙනි එකට කියනවා ද්විඅංශක ප්‍රක්ෂේපණය, තුන්වෙනි එකට කියනවා සමාංශක ප්‍රක්ෂේපණය. මේ තුනටම අපි කියනවා axiometric projection. සිංහලෙන් කියනවා අක්ෂමාන ප්‍රක්ෂේපණය කියලා. right? මේ දැන් වෙන විදිහේ ඒක විසක් කියලා දෙනවා. right? දැන් ඔයගොල්ලෝ පර්යාවලෝකන ප්‍රක්ෂේපණය කියන එක දැකලා නැත්තම් හරිද? මම එකක් පෙන්නන්න යන්නේ. මොකද්ද පෙන්නන්න යන්නේ? පර්යාලෝකන ප්‍රක්ෂේපණයක්. ඔන්න බලන්න. මේ පේනවාද? මේ තියෙන පර්යාලෝකන ප්‍රක්ෂේපණයක්. ඔය දැන් ගෙවල් එහෙම අදද්දී අනිද්දි පාවිච්චි කරන මේ තියෙන පර්යාලෝකන ප්‍රක්ෂේපණයක්. මේ තියෙන තේම එකක්. පේනවද? මෙන්න මේ රූප සටහන් වලත් මේ තියෙන පර්යාලෝකන ප්‍රක්ෂේපණ ක්‍රමයක්. දැන් ඒක හදාගන්න විදිය කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙන එක ඉස්සෙල්ලා මෙන්න මේ ප්‍රක්ෂේපණ ක්‍රමය පෙන්වන්න ගියේ. දැන් ඔය තියෙන පර්යාලෝකන ප්‍රක්ෂේපණය. ඊළඟට මේ තියෙන පර්යාලෝකන ප්‍රක්ෂේපණ. පේනවද? මෙන්න මේ තියෙන පර්යාලෝකන ප්‍රක්ෂේපණ. ඊළඟට සමාන්තර ප්‍රක්ෂේපණය කියලා කියන්නේ මෙන්න මේ විදිහට අඳින එක. ද්විඅංශක ක්‍රමය කියලා කියන්නේ මේ විදිහට අඳින එක. සමාංශක කියලා කියන්නේ මේ විදිහට අඳින එක. right? හරි. දැන් සරල අදහසක් දෙන්න බෑ. right. යටින් ලියා ගන්න මෙහෙම. ඔයගොල්ලෝ දැන් මාතෘකාව ලියාගත්තේ මෙහෙමනේ. මොකද්ද? ත්‍රිමාන රූප. එහෙම නැත්නම් ත්‍රිමාන චිත්‍ර. ඉංජිනේරු ඇඳීම් විශේෂ තුල ත්‍රිමාන චිත්‍ර නිර්මාණය කරන ආකාරය අනුව ප්‍රධාන වර්ග දෙකකට ආයෙ පොඩ්ඩක් කියන්න. ඉංජිනේරු ඇඳීම් ශාස්ත්‍රය තුල ත්‍රිමාන චිත්‍ර නිර්මාණය කරන ආකාරය අනුව ප්‍රධාන වර්ග දෙකකට බෙදා වෙන් කරයි. පළවෙනි එක පර්යාවලෝකන
प्रक्षेपणय विज्ञान पर्सपेक्टिव प्रोजेक्शन पर्यावलोकन प्रक्षेपणय දෙවෙනි එක කියලා මොකද්ද? අක්ෂමාන ප්‍රක්ෂේපණය. අක්ෂමාන ප්‍රක්ෂේපණය අපි කියනවා axiometric projection अक्षमान प्रक्षेपणय right අනුමාතෘකාව යන පොතේ පර්යාවලෝකන ප්‍රක්ෂේපණය කියලා. පර්යාවලෝකන ප්‍රක්ෂේපණය perspective projection අනුමාතෘකාව ඒක යටතේ උපානුමාතෘකාව ලියා ගන්න ප්‍රක්ෂේපණය කියලා. ප්‍රක්ෂේපණය ප්‍රොජෙක්ෂන් උපානුමාතෘකාව ප්‍රොජෙක්ෂන් right මෙතනින් පස්සේ තමයි drawing පිළිබඳ සංකල්ප ටික ඔළුවට දාන්න පටන් ගන්න හිමීට right ඊට පස්සේ ඔයගොල්ලෝ උපකරණ ටික ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන්ම ජ්‍යාමිතික උපකරණ ගැන ඊළඟ ක්‍රම ශිල්ප ගැන කතා කරන්න පටන් ගන්න ඕනේ. හරි. එහෙමනම් හොඳට අහගෙන ඉන්න ආපෝසරයක් drawing කියලා කියන්නේ පොතේ ඔයගොල්ලොන්ට බලන විදිය පුරුදු කරන ක්‍රමයක්. හරියට දැක්කේ නැත්නම් කිසිම දෙයක් කරගන්න බෑ. ඒක නිසා ඔයගොල්ලෝගේ මේ ඔළුව දිගටම පාවිච්චි කරන්න වෙයි. S2 හොඳට අරලා බලන්න වෙයි. ඔයගොල්ලෝ මොකද්ද මේ තියෙන්නේ බලන්න කියලා. එසා ඕගොල්ලෝගේ මනස ඕපන් කරලා අලුත් ගමනක් යන පටන් ගන්න වෙලාවක් මේ. ඒ නිසා බය වෙන්න එපා. ඔන්ලයින් නෙමෙයි මොන්ලයින් එකට ආවත් අපිට මේක උගන්වන්න පුළුවන්. හරිද? මොකද අපි ගිය අවුරුද්දත් ඔන්ලයින් මේ විදිහට ළමයිගේ ඩ්‍රොයින් ටික හැදුවා. බොහෝ අයට මේක කරන්න බෑ. සමහර පන්ති වල ඩ්‍රොයින් උගන්වන්නෙත් නෑ මුලින්ම කරන්නේ සිවිල් වගේ පාඩමක් උගන්වලා දාලා පාඩුවේ ඉන්නවා. නමුත් අපි එතන නැහැ. අපි හරි දේ කරගෙන යන නිසා අපි ඔයගොල්ලොත් එක්ක ඩ්‍රොයින් පාඩම උගන්වනවා. ඒක නිසා ඔයගොල්ලෝගේ තියෙන යම් කිසි වගකීම් ටිකක් ඒ වගකීම් ටික තමයි හරියට තමන්ගේ වැඩේට සම්බන්ධ වෙන්න ලබන සතිය වෙනකොට ගෲප් වල ලින්ක් දාන එක නවත්තනවා. කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ තමන්ගේ බුකින් එක හරියට දාගන්න ක්ලාස් එක බුක් කරන්න ගිහිල්ලා වික්ටරි සයිට් එකට ඒ ක්ලාස් එක බුක් කරගන්නකොට අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරගන්න විදිය තියෙනවා. ඒ අවශ්‍ය දේවල් ටික ලොක්ඩවුන් එක කරපු වෙලාවක ගිහිල්ලා එඩිට් කරගන්න. ඔයගොල්ලෝ අවශ්‍ය PDF අනම්මන ඔක්කොම ටික මම වෙනම දෙනවා මේල් හරහා. ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න බැරි නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දාන්න email එකක්. ඔයගොල්ලෝ මගේ email එක මම group එකට දාලා තියන්නම්. bonikabahwet@gmail.com කියලා තියෙන්නේ. මම email එක දෙන්නම් WhatsApp කරන්න. ලබන සතියේමත් ඉඳලා මතක තියාගන්න අපි සයිට් එකෙන් එළියට ලින්ක් දාන එක නවත්තනවා. ඒතකොට වෙලාවට ඔයා ඇවිල්ලා සයිට් එක හරහා එඩිට් කරගන්න ඕනේ. සයිට් එක බුක් කරගන්න ඕනේ. කලින් බුක් කරගන්න විදිය පිළිබඳව මොනවා හරි ගැටලු සාගතයන් තියෙනවා නම් කතා කරන්න. එහෙම කතා කරලා වැඩ කරමු. මොකද යම් කිසි පිළිවෙලක් මේ හැමදේම තියෙනවා. දැන් මේ විෂය කර්ම අතිශය වැදගත් විෂය කර්ම. ඒක නිසා මේවා අපි නිස්කාරණය නිකන් එළියට අතාරින්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගෙන සයිට් එක හරියට බුක් කරගෙන වැඩ ටික කරන ලින්ක් දාන්නත් එපා අහන්නත් එපා ලින්ක් ඊට පස්සේ නිසා සයිට් එක බුක් කරගන්න රයිට් ඒක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා බුක් කරගන්න එකේ සයිට් එකේ උඩ නම්බර් එකක් ඇති රමේෂ් අයියා එයාට කතා කරලා බුකින් එක සම්බන්ධ කරගන්න මොනවා හරි බුකින් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න කිසි ගැටලුවක් නැහැ එහෙමනම් ඔයගොල්ලෝගේ මිස් වෙච්ච පාඩම් ටික මම ඊමේල් හරහා ලබා දෙන්න සූදානම් කරා සමහරට ලබා දුන්නා. ඒකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් සර් මට මේ මුල් ටිකේ මෙන්න මේ ටික නෑ මේ ටික නෑ කියලා කියන්න. ඔයගොල්ලෝගේ අසයින්මන්ට් එක තාම දැම්මේ නැහැ.
assignment එක දාපු ගමන් මම ඔයගොල්ලන්ට පණිවිඩයක් දෙනවා ඊටෙක් ලංකා site එකේ ඒක register වෙන්න ඕන විදිහත් මම කියලා දෙන්නම් ඊට පස්සේ ඔයගොල්ලෝගේ group වලට ඊළඟ site එකේ registration ටික හදවලා assignment එක දාන්න පටන් ගන්නවා දැනට assignment එකක් දීලා ඇති ඔයගොල්ලෝ ගිය සතියේ ගෙදර වැඩ කරන්න කියලා ඉතිහාස කොටසෙන් ඒකේ මට උත්තර ටික ලැබෙන්න ඕනේ inbox එකෙන් ඕනේ photos විදියට right එහෙමනම් අදට අපි ඔයගොල්ලෝගෙන් සමුගන්නවා නැවත වරක් ලබන සතියේ අපි ඉංජිනේරු ඇඳිම පාඩම තවත් දිගුවක් ලෙස ඉස්සරහට එනවා එහෙනම් හැමෝටම ආයුබෝවන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න කෝල් එකකට එහෙනම් ගිහින් ජය වේවා